ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ සියලු දෙනාම පිළිගන්නවා. අද විශේෂයෙන්ම අපි කතා කරන්න යන්නේ පත්කල බැවින් තැවෙමි කියන මාතෘකාව යටතේ. පත්කල බැවින් තැවෙමි. මේකට ප්‍රස්තුතය වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ 1 සාමුවෙල් අපි කවුරුත් දන්න චරිතා ප්‍රධානයක් ගැන. 1 සාමුවෙල් 10 වෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි පටන් ගමු. ඔබ කවුරුත් දන්නවා මේ ඊශ්‍රායලයේ පළවෙනිම රජතුමා සාවුල් කියන රජතුමා. ඉතින් මේ සාවුල් ගැන මෙන්න මෙහෙම තොරතුරු ටිකක් තියෙනවා. 10:1 එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට ඔහු සෙම ස්වාමින් වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියා කොට නුඹ ආලේප කළ සේක් නොවේදයි කී. මේ ඉබාගාත ගියපු කොල්ලෙක් කීෂ්ගේ පුත්‍රයා ටිකක් ධනවත් පවුලක කඩවසම් හාදයක්. ඔහු ගැන එහෙම තමයි තියෙන්නේ. ඔහු හිතුවෙත් නෑ ඔහු ඊශ්‍රායලයේ රජකමට තේරෙයි කියලා. නමුත් ස්වාමින් වහන්සේ අනාගත වක්තෘ සාවුල්ව පාවිච්චි කරලා මේ භද්‍ර යෞවනයව ඊශ්‍රායලයේ පළමු රජ හැටියට අභිෂේක කරනවා. එහෙම නැත්නම් ආලේප කරනවා. ඉතින් ඊට පස්සේ ලොකු විස්තරයක් තියෙනවා. ඔබ මේක කියවන්නට ඕන. නමුත් මම කඩින් කඩ ඔබට කියන්නේ මොකද මම අද කතා කරන කාරණාව සම්බන්ධව. දැන් උට ගොඩාක් තොරතුරු කිව්වට පස්සේ අපි 8 වෙනි පදයට ගියාපුවාම කියනවා සාවුල් ඔබ මට පෙරටුව ගිල්ගාල් කියන තැනට යන්න ඕන. මම ඇවිල්ලා දවන පූජා ඔප්පු කරන පිරිසත් ශාන්ති පූජාවල යාගය පූජා කරන පිරිසත් මම ඔයා ළඟට එන්න යනවා. මම ඔබ ළඟට ඇවිත් කල යුතු දේ ඔබට දන්වනතුරු සත් දවසක් බලාගෙන ඉන්නේ කියලා. දවස් 7ක් බලාගෙන ඉන්න මම එනවා. ඇවිල්ලා මම දවන පූජාව සහ ශාන්තිකර පූජාව මම ඔප්පු කරන්න යනවා කියලා. ඉතින් 9 වෙනි පදේ කියනවා එයා සාවුල් වෙතින් යන්න පිටුපාවම දෙවියන් වහන්සේ ඔහුට අමුතු සිතක් ලබා දුන්නා. අන්‍යාකාර සිතක්. ඔබ වැළුව රෝම පරිච්ඡේදය 12:2 සිත අන්‍යාකාරත්ව වෙන්න කියලා කියනවා නේද? ඉතින් මේ අමුතු සිතක්. හරි. මේ අමුතු සිත ඔහු කෙරේ ආවහම මොකද උනේ? 10 වෙනි පදයට ඔහු ගියොත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මයද ඔහු කෙරේ ආනුභාව සම්පන්නව පැමිණියේ. එවිට ඔවුන් අතරේ ධර්ම වාක්‍ය පැවසුවේ. The Spirit of God came upon him in power and he joined in their prophesying. සුදාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මය උට ආනුභාව සම්පන්න powerful. එතකොට මෙයා මොනවාද කියන්නේ? prophesy නැත්නම් ධර්ම වාක්‍ය කියවන්න පටන් ගත්තා. දැන් මීට කලින් මෙයා ධර්ම වාක්‍ය කියපු මිනිස්සෙක් නෙවෙයි. පාස්ටර් කෙනෙකුත් නෙවෙයි, පූජකයෙකුත් නෙවෙයි. ඉතින් එයාට එහෙම අත්දැකීමක් තිබුණා. නමුත් සුද්ධාත්මයන් වහන්සේ ඔහු තුළ පැමිණිකා. අපි දන්න විදිහට බලය ලබනවා. ඉතින් මෙයා ප්‍රොෆෙසර් නැත්නම් ධර්ම වාක්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්තා. දැන් බලන්න එයා ඒ දෙවියන් වහන්සේ ආව රජකමට ආලේප කරපුවාම අමුතු සිතක් එක්ක ස්වාමින් වහන්සේගේ කාරණා කරන පිණිස තමයි ඔහුගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ. දැන් අපි යනවා 11 වෙනි පරිච්ඡේදයට. ඔහු හාපුරා කියලා පළවෙනි යුද්ධෙට මුහුණ දෙනවා. ෆස්ට් වෝ එක. හරි අමෝනි වරුන් එක්ක. ඒ වෙනම ජාතියක් හිටියා ඊශ්‍රායලට විරුද්ධව අමෝනි වරුන් කියලා. මේ අමෝනි වරුන් එක්ක යුද්ධයක් තිබුණා. ඉතින් නාහාෂ් කියන පුද්ගලෙක් හිටියා. එයා ඇවිල්ලා මේ ඊශ්‍රායලයේ සෙනගට රජතුමාටයි නීග කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ දොස් කියන්න පටන් ගත්තා.
6 වෙනි පදයට ගියාපම අපිට පෙන්නනවා දැන් සාවුල් මේ වචන ඇහුවා. මේ දොස් කියන අභියෝග කරන වචන ඇහුවාම සාවුල් මොකද උනේ? සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මය ආනුභාව සම්පන්නව. අර කලික වගේ උන්වහන්සේගේ ස්පිරිට් එක පවර්ෆුල් එයා වෙත එන්න ගත්තා. ඔහු කෙරේ පැමිණියා කියලා කියනවා. ඔහුගේ කෝපයද අතිශය නැගුවා. හරිද? දැන් මේකේ ප්‍රතිඵලය තමයි 11 වෙනි පදයට ගියොත්. පහුවෙනිදා සාවුල් ඇවිල්ලා තමන්ගේ සෙනග කණ්ඩායම් 3කට බෙදලා ඒ අය එළිවෙන යාමේ අම්මෝනි වරුන්ගේ කඳවුර මැදට පැමිණලා ඉර මුදුන් වෙන වෙලාවකට කියන්නේ දවල් 12 වෙනකල් අම්මෝනි වරුන්ට පහර දුන්නා. දෙන්නෙක් එක තැනක නොසිටින හැටියට ඉතුරු වුණ අය විසිරුණු නැපුවා. විශාල යුද ජයග්‍රහණය. කැම්ප් එකට ගිහිල්ලා මෙල ඇම්බුෂ් කරනවා. හරිද? පහර දෙනවා. පළවෙනි යුද ජයග්‍රහණය කොහොමද සමරන්නේ? 14 වෙනි පරිච්ඡේදෙට ගියාපුවාම සාමුවෙල් සෙනගට කතා කළා කියලා දැන් යුද දිනවනේ. ස්වාමින් වහන්සේ අද ඊශ්‍රායල් කෙරේ ගැලවීමක් ඉෂ්ට කරනවා. ඉතින් මේ නිසා මොකද උනේ? සාමුවෙල් සෙනගට කතා කළා කියනවා අපි ගිල්ගාල් වලට ගිහිල්ලා රජකම නැවත ස්ථිර කරගමු සාවුල්ගේ. ඉතින් මුළු සෙනගම ගිල්ගාල් වලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ සාවුල් රජකමට පත් කරා. ස්වාමීන් වහන්සේ ඉදිරියේ ශාන්ති පූජා පුකරා. මේ ශාන්ති පූජා කියද දවන පූජා කිව්වනම් ඒ අර burning sacrification. right? ශාන්ති පූජා කියන්නේ ඉංග්‍රීසි බයිබලයේ they sacrifice fellowship offering කියන එක. fellowship offering කියන්නේ ඒ සහභාගීකමේ පූජාව. දෙවියන් වහන්සේ මනුෂ්‍ය අතර සහභාගී කිරීමේ පූජාව. සාන්තිකර පූජාව. හරි. fellowship offering. ඉතින් ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේගොල්ලෝ ශාන්තිකර පූජා ඔප්පු කරා. එහිදී සාවුල් සියලු ඊශ්‍රායල් මිනිස්සු බොහෝසෙයින් ප්‍රීති වුණා කියලා කියනවා. යුද ජයග්‍රහණයක් ලැබපුවාම වෙන රටවල් වල නම් ඉතින් ජනාධිපතිතුමා තමයි ඒකේ ක්‍රෙඩිට් එක ගන්න. නැත්නම් හමුදාපති කියයි නෑ ඒකේ ක්‍රෙඩිට් එක මට ඕන කියලා. තව එක්කෙනෙක් කියයි නෑ ඒක මට ඕනයි කියලා. මෙතෙන්දී එහෙම කාටවත් ක්‍රෙඩිට් එකක් ගියේ නැහැ. ක්‍රෙඩිට් එක ස්වාමීන් වහන්සේටයි ගියේ. මොකද මිනිස්සු එක්රස්ලා ගිල්ගාල් වලට ගිහිල්ලා සාමුවෙල් ඉදිරියේ දෙවියන් වහන්සේ ඉදිරියේ ස්වාමීන් වහන්සේගේ මිනිස්සු ඉදිරියේ රජකමට ස්ථිර කරලා දැන් කලින් ආලේපන කරේ දැන් රජකමට ස්ථිර කළා. ඔහුගේ යුද ජයග්‍රහණය පළවෙනි යුද ජයග්‍රහණය සමරුවේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ සාන්තිකර පූජාව ඔප්පු කළා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් ප්‍රීතියටපත් වුණා. ඒගොල්ලන්ට දෙවි කෙනෙක් හිටියා ස්ථිර ගිහිල්ලා ඒ යුද ජයග්‍රහණ ඕන ඉස්සරහ පිට සමරන්න සමාවෙන්න උන අද අපිට වහිනවා මේ සත්තු ගොඩක් කැල්ල මට කරදර කරන කමක් නැහැ. ඉතින් දැන් මෙහෙම යුද ජයග්‍රහණයක් ඒගොල්ලෝ කරගෙන යනකොට තව සටනකට මේ රජතුමාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පිටේන 13 වෙනි පරිච්ඡේදයට. හරි? සාවුල් රජකමට පැමිණෙනකොට අවුරුදු 30යි. හැබැයි ඔහු ඊශ්‍රායල් කෙරේ දෑවුරුද්දක් නැත්නම් අවුරුදු 2ක් රජකම් කරනකොට තව යුද්ධයකට මෙයාට මුහුණ දෙන්න වෙනවා. හරිද? ඉතින් මෙයා මේ යුද්ධෙදි මොකද කරේ? තමන්ගේ සේනාව සූදානම් කරගන්නවා. ඒකට අවශ්‍ය කරන කලබනා සූදානම් කරගන්නවා. මේ කාරණාව මෙතන සිද්ධ වෙනකොට පලස්තීවරුත් එක්ක තියෙන මේ යුද්ධයට සම්බන්ධ වෙනකොට පලස්තීවරු මොකද කරේ? පස්වෙනි පරිච්ඡේදය ගියාපම ඊශ්‍රායල් වරු සමග යුද්ධ කරන පිණිස රත 30000යි අසරුවන් 6000යි ගණනෙන් මුහුදේ වෙරළේ වැලිවින් සෙනගක් ඇතුව රැස් වෙලා ඇවිල්ලා නැගෙනහිර මිෂ්මාහි කියන ස්ථානයේ කඳවුරු බැඳගත්තා. විශාල සේනාවක්.
පාබල සේනාවතිය රත හමුදා හිටියා. එතකොට මේ වගේ විශිෂ්ට ගණයේ සොල්දාදුවන් ඒගොල්ලන්ට හිටියා. දැන් ඊශ්‍රායල් පුත්‍රයන්ට වැඩිය මේ ගණනින් මේ හමුදාව ඉතා ඉහළා ගියා. මොකද උනේ? 6 වෙනි පදයට ගියාපුවාම තමන් විශාල අනතුරකට නැත්නම් අන්තරායකට අහු වෙලා ඉන්න බව ඊශ්‍රායල් මිනිස්සු දැක්කා. ඒ මොකද මිනිස්සු පීඩිත වෙලා හිටියා. එතකොට සෙනග ගිහිල්ලා ගුහාවලයි, කැලෑවලයි, පර්වතවලයි, කොත්වලයි, වලවල්වලයි සැඟවුණා. මේගොල්ලෝ හිතුවේ දැන් මේ සෙනග වැඩි. ඒගොල්ලන්ට අමතු වුණා තමන්ගේ දෙවියන් වහන්සේ තමන්ට යුද ජයග්‍රහණය දුන්න බව කලින් වතාවේ අමෝනිවරුන්ගේ අවුරුදු දෙකකට පස්සේ මේ කතාව අමතක වෙනවා. ඒක ගොඩක් අයට වෙනවා වගේ. ඉතින් මොකද වෙන්නේ? මේගොල්ලෝ ගිහිල්ලා එක එක ස්ථානවල ජීවිතේ බේරා ගැනීම සඳහා හැංගුණා. ඉතින් සමහර හේබ්‍රේයෝ අය ගාද් දේශයට ගියා, සමහර අය ගිලියද් දේශයට ජෝර්දාන නෙගුඩට ගියා. ගගෙනුත් එහාට ගියා. බය වුණා, කොච්චර බය වුණාද කිව්වොත්. ඉතින් සාවුල් ඒවනතුරු ගිල්ගාල් වල හිටියා. මොකද කිව්වනේ ප්‍රොෆේතතුමා එනවයි කියලා දවස් 7කින්. දැන් මෙයයි කියලා බලාගෙන හිටියා. මුළු සෙනග වෙවුලමින් ඔහුගේ පිටිපස්සේ ගියා. දැන් බයට වෙවුලන. දැන් 8 වෙනි පදයට ගියාපුවම සෙනෙවන්තනේ සාමුවෙල් නියම කරලා තිබුණු කාලේ හැටියට මෙයා 7 දවසක් නැවතී ඉඳලා බැලුවා ගිල්ගාල් වලට එයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ වචනේ කියනවා ගිල්ගාල් වලට ආවේ නැහැ කියලා. එතකොට මොකද වුනේ? 9 වෙනි පදයට ගියොත් 13 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට ගියොත් එවිට සාවුල් ඇවිල්ලා දවන පූජාව සහ ශාන්තිකර පූජාව මා ළඟට ගෙනෙන්නයි කීවේය. ඔහු දවන පූජාව ඔප්පු කරේ. ස්වාමින් වහන්සේගේ මිනිස්යා කරන්න ඕන ඇදී දැන් රජතුමා කරා. හැබැයි ඊශ්‍රායලයේ රජ කෙනෙක් පත් කරනවා නම් ඔයගොල්ලෝ කියවලා බලන්න එක ලේකම් 10 13 රජතුමා හැසිරිය යුතු ආකාරය, ක්‍රියා කළ යුතු ආකාරය ව්‍යවස්ථාවේ තියෙන ප්‍රකාරයට ලී වෙලා තියෙනවා. එක ලේකම් 10 13 ඉඳලා බලන්න. හැබැයි කොතනකවත් දවන පූජාවන්, ශාන්තිකර පූජාවන් රජතුමා විසින් පූජා කළ යුතුයි කියලා නියමයක් එතන නැහැ. ඒක කරන්න තියෙන ස්වාමීන් වහන්සේගේ මිනිස්යාට. නමුත් මේ මිනිස්යා නැත්නම් මේ රජතුමා මේක ඔප්පු කරා. එයා මේ දවන පූජාව ඔප්පු කළ තීන්දුව හැටියෙ නැත්නම් අවසන් වුණ හැටියෙම ස්වාමීන් වහන්සේගේ මිනිස්යා තෙන්ට සාමුවෙල්ලා. ඉතින් සාවුල් දුවලා ගිහලා මොනවද කරේ? උට ආචාර කරලා කිව්වා. ඔහුගේ පෙරමකට දුවලා ගියා. සාමුවෙල් ඇහුවා මොකද්ද මේ උඹ කරපු වැඩේ? සාවුල් කතා කළා නිදහසට කරුණු කියනවා 3ක්. සාවුල් කියනවා නැත්නම් රජතුමා කතා කළා කියනවා සාමුවෙල්ට සෙනග මාවතින් විසිර යන බවත් නියම කළ දවස් ඇතුළතී ඔබ නා බවත් ඵලස්තීවරුන් මික්මාෂී රැස් වී සිටින බවත් දුටු බැවින් මට කාරණා 3ක් තියෙනවා. එකක් තමයි සෙනග මාවතින් විසිරලා යනවා. දැන් මාත් එක්ක ගොඩක් සෙනග හිටියා. සමහර උන් පැනලා ගිහලා, සමහර උන් හැංගිලා. දැන් චුට්ටයි ඉන්නේ. ඒ ඉන්නේ උනුත් මාව දාලා යනවා. දෙවෙනි කාරණය තමයි ඔබ කිව්ව විදිහටම දවස් 7ක් ඇතුළත වාවේ නැහැ. තුන්වෙනි කාරණේ පලස්තිවරු දැන් මිෂ්මාහි කියන තැනට ඇවිල්ලා කඳුරු බැඳගෙන ඉන්න නිසා මම කතා කොට මා ස්වාමීන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්නට මත්තෙන් පලස්තිවරු මට විරුද්ධව ගිල්ගාල්ට එන්නේ කියා අකමැත්තෙන් දවන පූජාව පූජා කළේ නිකි. ඉතින් අර රීසන් තුනම අදත් ගොඩක් අය දෙවියන් වහන්සේගේ කාරණාවන් කරන්න අසමත් වුණාම නිදහසට කරුණු කියාගෙන යන පාස්ටර් මේකනේ පාස්ටර් මේක අරක නිසානේ පාස්ටර් මට එන්න බැරි වුණේ මේක නිසානේ පාස්ටර් මට යාඥා කරන්න බැරි වුණේ අරක නිසානේ පාස්ටර් මේක අන්න ඒ වගේ මේ මිනිස්සයා අර නිදහසට කරුණු සාමාන්‍ය ඇහැ මට්ටමින් බලපුවාම හිත මට්ටමින් බලපුවාම මේක සාධාරණයි කියලා හිතන වෙලාවක තිබුණා. නමුත් මොකද ඔය කියන්නේ මම කන්නලව් කරලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්න කලින් මම උන්වහන්සේට යාඥා කරන්න කලින් අර පලස්තියෝ ඇවිල්ලා මට විරුද්ධව ගිල්ගාල්ලේ කඳවුරු බැඳේ නැත්නම් මාව පරාජය කරලා අපි ගිල්ගාල් වල ඉන්නේ
අපිව සමූල ඝාතනය කරලා ඒ අය අපිව අත්පත් කරගෙන යුද ග්‍රහණයක් කරගනී කියන බය නිසා මම අකමැත්තෙන් දවන පූජාව ඔප්පු කරා. ස්වාමීන් වහන්සේට කන්න ලව් කරන්න කලින්, යාඥා කරන්න කලින්, මොරගසන්න කලින්. ඉතින් ඔය විශ්වාස තිබ්බ ස්වාමීන් වහන්සේ කෙරේ නෙවෙයි අර පලස්තිවරුන්ගේ විශාල බ්‍රිගේඩ් ගැන, හමුදාව ගැන. පාබල හමුදාව, එතකොට රත හමුදාව, ඒ වගේ පයින් යන අසංඛ්‍ය සංඛ්‍යාත සෙබළුන්ගේ තියෙන ශක්තිය පිළිබඳව ඔහු විශ්වාසය තිබුණා. ස්වාමීන් වහන්සේ කෙරේ නෙවෙයි. හැබැයි ඌට අමතක වුණා දැනට අවුරුදු 2ක් උඩදී පළවෙනි යුද ජයග්‍රහණයට සපෝට් කරේ ස්වාමීන් වහන්සේ කියන එක. මොකද ආනුභාව සම්පන්න උන්වහන්සේගේ ආත්මය ඔහු තුඩ ආවට පස්සේ ඔහු යුද ජයග්‍රහණයන් ලැබුවා වූ මිනිසෙක් වුණා. ඉතින් සාමුවෙල් නිදහසට කවුරු පිළිගත්තද? අපිට නේද කවුරු හරි ඇදහිලිවන්තෙක් ඇවිල්ලා කිව්වොත් අර කලින් කිව්වාගේ පාස්ටර් මේ හේතු නිසායි මට එන්න බැරි වුණේ මේ හේතු නිසායි මගේ ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය බිඳුනේ කිව්වහම අපි right brother කමක් නැහැ it's okay no problem right ඔහෙම තමයි අවුලන්නේ දෙවියන් වහන්සේත් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා අපි ආව ෂේප් න්‍යායට දාන්න බලනවා. ගොඩක් දේවදාසෝ එහෙම තමයි. හැබැයි ස්වාමීන් වහන්සේගේ නියම සේවකයා එසේ කරන්න යන්නේ නැත. බලමු අපි සාමුවෙල් කුමක්ද දුන්න උත්තරේ. සාමුවෙල්ද සාවුල්ට කතා කොට නුඹ අනුවන ලෙස ක්‍රියා කළෙහිය. නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නුඹට අනකල උන්වහන්සේගේ රක්ෂා ආඥාව රක්ෂා කළේ නැත. රක්ෂා කළා නම් ස්වාමීන් වහන්සේ නුඹේ රජකම ඊශ්‍රායල් කරේ සදා කාලයට නිශ්චය කරනු ඇත. නමුත් දැන් නුඹේ රජකම පවතින්නේ නැත. ස්වාමීන් වහන්සේ නුඹට අනකල දේ නුඹ රක්ෂා නොකළ බැවින් උන්වහන්සේ තමන්ගේ සිතට එකඟ වූ මිනිසෙකු සොයාගෙන තමන්ගේ සෙනග කෙරේ අදපතියා වෙන්ට වූ නියම කර තිබේයයි කිවේ. කෙලින්ම ඔහු ස්වාමීන් වහන්සේගේ ලකුණු ටික කපා ගත්තා. කෙලින්ම උන්වහන්සේගේ දාසයන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ තුළ ස්ථිරව ඉන්න දාසයන් මිනිස්සු සන්තෝෂ කරන්න මිනිස්යන්ගේ පැත්තට හොයිය ගන්නෙ නැහැ. හරිද? නියම දේවදාස ස්වාමීන් වහන්සේ සමග සිට ගන්නවා. උන්වහන්සේ කාරණාත් එක්ක සිට ගන්නවා. ඒක තමයි නියම දේවදාසක ස්වභාවය. මෙයා රජතුමා, මෙයා මගේ හිස ගසා දායි, මෙයා මාව අත්අඩංගුවට ගනි, මෙයා මාව හිරේ දායි, නැත්නම් මගේ පවුල නාස්ති කරයි, මට අගෞරව කරයි, මගේ තනතුරු අයින් කරයි කියලා සාමුවෙල් බය වුණේ නැහැ. සාමුවෙල් බය වුණේ ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්සේ පක්ෂය අරගෙන කිව්වා, ඔයා ඉවරයි. ඔයා අඥානත මෝඩ විදිහට වැඩ කරේ. උන්වහන්සේ අණ කරපු ආඥාවලින් ඔබ අයින් වුණ හින්දා ස්වාමින් වහන්සේ නුඹේ රජකම ස්ථිර කරන්න යන්නේ. නුඹ ආඥාව රක්ෂා කරා නම් ඔබේ රජකම සදා කාලයටම පවතින. ඉස්රායල් කෙරේ ස්ථිර කරන්න යනවා. දැන් නුඹ ඇවිල්ලා උන්වහන්සේගේ කාරණා ඉෂ්ට නොකළ බැවි. උන්වහන්සේ මොනවාද කරේ? තමන්ගේ සිතට එකඟ. තමන්ගේ හිතට එකඟ මිනිහෙක් හොයාගෙන අන්න එයාව ඔබ දැනගනින් ඔබගේ රටේ සෙනග උදෙසා අධිපතියා කරන්නට යනවා. මොකද පාලකයෝ පත් කරන්නේ පහ කරන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් මොකෝ උනේ? දාවිද් ගැන මේ කිව්වේ සිතට එකඟ මිනිහයා. නමුත් දාවිද්ගේ තාම දාවිද් කියලා සාමුවෙල් දන්නෙත් නැහැ කවුද කියලා. නමුත් ඔහු කිව්වා ස්ථිරවම උන්වහන්සේ මෙසේ කරන්න යනවා කියන එක. ඉතින් දැන් 15 වෙනි පදේ සාමුවෙල් පිටත් වෙලා ගිල්ගාලෙන් බෙන්මිය ගිබියාවට ගියා. ඉතින් මෙහෙම කතන්දරේ ගෙවිලා යනකොට අපි දකිනවා සාවුල් දැන් දෙවෙනි යුද්ධෙදී ස්වාමීන් වහන්සේගේ ප්‍රසන්නතාවය ඔහුගෙන් අයින් වුණා. දැන් ඔහුට එනවා තව එක යුද්ධයක්. අපි 15 වෙනි පරිච්ඡේදයට යමු. තුන්වෙනි යුද්ධය. හරි. අමලෙක්වරු කියන අයට විරුද්ධව යුද්ධය 15 වෙනි පරිච්ඡේදය. සාමුවෙල් සාවුල්ට දැන් කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනග එහෙම නැත්නම් ඊශ්‍රායල් කෙරේ නුඹ රජකොට ආලේප කරපින් සමාව එව්වේ. ඒ හින්දා දැන් ස්වාමින් වහන්සේගේ වචන වලට හඬට හැවුම්කම් දෙන්න. නැවත මතක් කරා ඔබව රජකමට පත් කරේ ස්වාමින් වහන්සේ. ඒ හින්දා උන්වහන්සේගේ වචන වලට
වචනවල හඬට නුඹ අහුම්කම් දෙන්න ඕන. මොකද කලින් වතාවේදී ඔය අහුම්කම් දුන්නේ නැති නිසා. ඒකලා කියන සේනාවල ස්වාමින් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ඊශ්‍රායල් වරු මිස්රයෙන් එනකොට අම්ලෙක්වරු ඔවුන්ට කළ දේවල් ඔවුන්ට විරුද්ධ මාර්ගයේ සිටි හැටි සිහි කරන්න යනවා. කවුද? සිහි කරන්නේ ස්වාමින් වහන්සේ. දැන් ඔබට මේ විස්තරය බලන්න පුළුවන් නික්මයාමේ 17 වෙනි පරිච්ඡේදයේ 8 ඉඳලා 16. ඔබට නිවාඩු පාඩු වෙලාවක පොඩක් මේක කියවන්න. අමලෙක්වරු මොනවද කරේ කියලා. නික්මයාම 17 8 සිට 16. අමලෙක්වරු තමන්ගේ දේශෙමනේ ඊශ්‍රායල් පුත්‍රයන්ට යන්න දුන්නේ නැහැ. තමන්ගේ සෙනගට යන්න දුන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ සෙනගට. උන්වහන්සේ මේක හිතේ තියාගෙන හිටියා. දැන් මේ කතන්දර වෙලා අවුරුදු ගණනාවක් ගිහිල්ලා, පර ගණනාවකුත් ගිහිල්ලා. මම හිතා අවුරුදු 900ක් 1000ක් වගේ ඒ වගේ වෙන්න ඇති කියලා මම හිතනවා. කොහොම හරි උන්වහන්සේට මතක තිබුණා මගේ සෙනගට මේ අමලෙක්වරු පීඩා කරා. දැන් මම රිටර්න් එක දෙන්න මට අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ප්‍රොෆේතතුමා තුලින් කතා කරලා කියනවා නුඹ ගොස් අමලෙක්ට පහර දීලා ඔවුන් ඉතිරි නොකොට ඔවුන් සතු සියල්ල සහ මුලින්ම විනාශ කර දමලා පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔවුන් හා කොටළුවන්ද මරා දපන්නයි කියලා. රජෙක්පත් කරන්නේ ඒක සාමාන්‍ය රජතුමා කියන්නේ ඒ ප්‍රධාන පුරවැසි. ප්‍රධාන පුරවැසියා තමයි බලයේ තියෙන්නේ හමුදාවට අණ දෙන්නේ. සේනාධිනායක. Commander. Command of army. Any army, right? ඉතින් මේ සේනාධිනායකයාට ස්වාමීන් වහන්සේ තමයි දෙන්නේ. මට අමලෙක්වරුන් එක්ක තියෙනවා පොඩි ගනුදෙනුව. මම ඔබව පාවිච්චි කරනවා. එකෙක්වත් ඉතුරු කරන්න එපා. අඩුම ගානේ උන්ගේ කොල්ලේටවත් අත තියන්න එපා කියන එක. මොකද කරේ? මේ සෙනගක් එකතු කරගෙන සාවුල් යනවා දැන් මේ වැඩේට. 7 වෙනි පදයේ ඉඳලා බලමුවම අපිට පේනවා සාවුල්ලා හවිලා කියන දේශයේ ඉඳලා මිසර ඉදිරිපිට ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නා. විශාල ප්‍රදේශයක් ඒ ප්‍රදේශය. හැබැයි ඔහු එක දෙයක් කළා. අමලෙක්වරුන්ගේ රජ කෙනෙක් හිටියා. එයාගේ නම ආගග්. මේ ආගග් පණ පිටින් අල්ලගෙන අනෙක් මුළු සෙනගම කඩු මුවාතින් සම්පූර්ණ විනාශ කළා. හැබැයි රජා ඉතුරු කළා. ඊට පස්සේ මොකද කරේ? සාවුල් සහ යාගේ සෙනග බැටළුවන් හා ගවයන්ගෙන් තරසතුන්ගෙනුත් ඉතා හොඳ යුන්ගේ. බැටළු පැටවුන්ද සියලු හොඳ දේවල්ද සහ මුලින්ම විනාශ කර දමන්නට කැමති නැතිව ඉතිරි කරගත්තා. හැබැයි ස්වාමීන් වහන්සේගේ සහ මුලින්ම එකක්වත් කොල්ලේට අත තියන්න එපා. දැන් මේගොල්ලෝ හොඳම කොට්ටාසය තෝරගත්තා. ඒකලා නුසුදුසු වටිනාකමක් නැති සියලුම දේ විනාශ කළා දැම්මා. සාමාන්‍ය ඕනම යුද්ධයකදී ඒක වෙන දෙයක්. කොල්ල කෑම කියන එක. සතුරාගේ දේපල කොල්ල කෑම. දැන් ඊශ්‍රායල් පුත්‍රයන්ටත් මොකද වුනේ? ස්වාමීන් වහන්සේගේ හඬ දැන් රජතුමා පණ පිටින් අරගෙන ආවනේ. රජතුමා ඒ කියන්නේ තමන්ගේ ප්‍රධාන පුරවැසියා ගත්ත වැරදි තීන්දුව රටේ ජනතාවට බලපානවා. ඒගොල්ලෝ රජාගේ පිටිපස්සේ ගිහිල්ලා හොඳම කොටස ටික අරගෙන. ඉතින් කල්පනා කරා හරි රජතුමාට පුළුවන් නම් අර රජතුමාව මරන්න නැතුව පණ පිටින් අරගෙන ගෙනල්ලා තියාගෙන අපිට මොකෝ හොඳ ඒවා ගන්න බැරි කියලා උඩු රජතුමාගේ අඩිපාරේ ගිහිල්ලා තමයි වැඩේ කරේ. හැබැයි එතකොට ස්වාමින් වහන්සේගේ පණිවිඩය ස්වාමින් වහන්සේගේ මනුෂ්‍යයා වෙත එන්නේ. ස්වාමීන් වහන්සේගේ වචනේ සාමුවෙල් වෙත පැමිණිය. 10 වෙනි පදයේ බලන්න 15 වෙනි පරිච්ඡේදයේ. මම සාවුල් රජකමට පත් කළ බැවින් පැවිදි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා මාගේ වචනේ ඉෂ්ට නොකර මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන් වහන්සේට යාඥා කළේ. ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍යයාට කතා කරලා කියනවා මම සාවුල්ව රජකමට පත් කර හින්දා පැවෙනවා. පත් කළ බැවින් තැනෙනවා. ඒ මොකද ඒ මනුස්සයා මගේ ආඥාවන් පවත්වන්නේ නැතුව මගේ වචනේ ඉෂ්ට කරන්නේ නැතුව මා අනුව යාමෙන් ඒ මනුස්සයා අහක් වෙලා ගියා. කාරණා තුනක් ස්වාමීන් වහන්සේ පෙන්වන වහන්සේගේ සේවකයාට. එකක්
ඔහු මගේ ආඥා පවත්වන්නේ නැති කෙනෙක්. දෙවැනි කාරණේ මගේ වචනේ ඉෂ්ට කරන්න යා කැමති. එයාගේ වචනේ යාට ඉෂ්ට කරගන්න ඕන. තුන්වෙනි කාරණේ මා අනුව යෑමෙන් ඔහු වහක් වෙලා ගියා. මගේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් නෙවෙයි. එයාට ඕන ගමන් මාර්ගයක යන්න. ඉතින් මොකද උනේ? ස්වාමීන් වහන්සේගේ සේවකයාට කිව්වා. Then the word of the Lord came to Samuel. I am grieved that I have made Saul king, because he has turned away from me and has not carried out my instructions. Samuel was troubled, and he cried out to the Lord all that night. ඔහු ගොඩටම කලබීමටපත් වුණා. ස්වාමීන් වහන්සේගේ මිනිස්සයා දුකටපත් වුණා. වේදනාවටපත් වුණා. මුළු රාත්‍රියම උන්වහන්සේට මොර ගැස්සුවා. මුළු රාත්‍රියම උන්වහන්සේට කන්න ලව් කරා. මොකද උන්වහන්සේගේ හස්තය ගැන උන්වහන්සේගේ මිනිස්සයා හොඳටම දන්නවා. හොඳටම දන්නවා. ඉතින් අපි තව වචනයක් කියමු දෙන්න. ඇයි මේ ස්වාමීන් වහන්සේගේ වචන? මිනිස්සයා මෙච්චර දුක්ුණේ කියලා ඔබ කල්පනා කරයි. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින මිනිස්සයා ඇයි මෙච්චර කම්පාවටපත් වෙන්නේ? තව රජයට පත් කරගන්න තිබුණා. අපි යෙසායා 50:10 බැලුවොත් ස්වාමීන් වහන්සේගේ වචනේ මෙන්න මෙහෙම කියනවා. යෙසායා 50:10 නුඹලා අතරින් ස්වාමීන් වහන්සේ කෙරෙහි බයත්තා වූ උන්වහන්සේගේ මෙහෙකරුවාගේ හඬට කීකරු වෙන්නා වූ තැනැත්තා කවුද? Who among you fears the Lord and obey the word of his servant? මතක තියාගන්න ස්වාමීන් වහන්සේට අපි දන්නවා ස්වාමීන් වහන්සේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ කෙරේ බය ඇති සහ උන්වහන්සේගේ මෙහෙකරුවා කියන්නේ උන්වහන්සේට සේවය කරනවා. Tamanට සේවය කරගන්න නෙවෙයි. එහෙම කෙනාට ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවා කියලා කියන්න බෑ. උන්වහන්සේට සේවය කරන මනුෂ්‍ය, උන්වහන්සේගේ පැත්ත ගන්න කෙනා, උන්වහන්සේගේ වචනයට එකඟ කෙනා, උන්වහන්සේගේ සිතට එකඟ කෙනා, උන්වහන්සේගේ අදහස් සහ සිතුවිලි දන්න කෙනා, උන්වහන්සේගේ ආඥාවන් වලට ගරු කරන සහ ඒවා ආරක්ෂා කරන කෙනා. ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවා වෙන්න බෑ. නිකන් අපිට කිව්වට අපි දෙවියන් වහන්සේ සේවය කරනවා, I'm servant of the Lord, I'm servant of the God කිව්වට ඒක හරියන්නේ නැහැ. ඒ ඕන කෙනෙකුට ඒ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ නියම මනුෂ්‍ය සාමුවෙල් වගේ තමයි. වචනේ හෙට මෙන්න නැමෙන්න යන එක එක්කෙනාගේ ප්‍රතිරූප ඉස්සරහා පිට බය වෙලා වැඩ කරන්න යන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ වචනේ කියන්නේ නුඹලා අතරේ ස්වාමීන් වහන්සේ කෙරේ බය ඇත්තේ කවුද? උන්වහන්සේ මෙහෙකරුවාගේ හඬට කීකරු වෙන තැනත්තා කවුද කියලා. දැන් ඉතින් ඔබට මොකද උනේ? දැන් මේ සාමුවෙල් උදේම නැගිටලා සාවුල් හම්බෙන්නේ යන පිණිස වේලාසකින් නැගිට්ටා.